අයිබෝන් නමාලි සුබෝදෑසනක්. අයිබෝන් රංගන සුබෝදෑසනක්. දැන් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඩොලර් ප්‍රශ්නය. ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමේ බරපතල ප්‍රශ්නයක තමයි රටක් විදිහට අපි ඉන්නේ. බංගලොත් රාජ්‍යයක් වුණාට ඉතින් මේකෙන් කොහොම හරි ගොඩ එන්න එපාය. ඉතින් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දෙන පිරිසක් තමයි ලංකාවෙන් විදේශ රටවලට විවිධ භාණ්ඩ සහ පාර්සල් යවලා ලංකාවට විදේශ විනිමය උපයන පිරිස ඉන්නවා. ඒ වගේම Tamanගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත වෙනත් රටවල් වලට විවිධ පාර්සල් හෝ භාණ්ඩ යවන අවස්ථාවලුත් තියෙනවා. දැන් අපි දකිනවා මේ ඉතිහාසයේ මුළුල්ලේම මේ යවන ක්‍රමවේදය වෙලා තිබුණේ ශ්‍රී ලංකා තැපැල් මගින් යවන්නත් පුළුවන්. ඒ වගේම වෙනත් ජාත්‍යන්තර පෞද්ගලික කූරිය පහසුකම් සපයන ආයතන හරහාත් මේ විදිහට ලංකාවෙන් වෙනත් රටවලට භාණ්ඩ සහ පාර්සල් වගේ දේවල් යැවීම සහ ගෙන්ව ගැනීම සිද්ධ වෙමින් තිබුණා. දැන් මේ යැවීම ගත්තට පස්සේ මේ හදිසියෙම සමහර රටවල් කීපයකට ලංකාවෙන් භාණ්ඩ අපනයනය කිරීම නතර කරලා දානවා. මෙහෙම වුණාට පස්සේ ලංකාවෙන් භාණ්ඩ පිටරට යවපු අපනයනකරුවෝ පත් වෙලා තියෙන තත්ත්වය තමයි මේ කියන්නේ යන්නේ. අපි අර කරගෙන හිටියේ මේ තියෙන බඩු එක්ස්පෝර්ට් කරන එකනේ මාන්නම් කලේ කිචන් අයිටම්ස් වගේ හෝම් ඩෙකරේෂන් එහෙම පොඩි බඩු. අර ඒවා දැන් අපිට දැන් ඕඩර්ස් ආවට අරගන්න බෑනේ මේ shipping plane කේස් එක නිසා එන්නේ නැහනේ. යවුවේ නිකන් normal ශ්‍රී ලංකන් පෝස්ට් මං ගොඩක් හරි US කැනඩා ඊට පස්සේ ඔය නෙදර්ලන්ඩ් දනම් මනම් ඕවා. ඒවට යවුවේ. ඒවටම නෑ හරි ඒවම තමයි නතර වෙලා තියෙන්නේ. දැන් කොහොමද ඔයගොල්ලෝ යවපු ක්‍රමය? ඒතකොට කොහොමද සල්ලි ගෙවන්නේ? කොහෙටද ගෙවන්නේ? කොච්චර වෙනවද ප්‍රමාණය යනවද? කොහොමද ඒක වෙන්නේ? ඒක දැන් අපි පැකින් එක තියනවානේ ඒකේ මං කරපු හැටියට එක බරක් කියන්න බෑ. ඉතින් ඒක දැන් සමහරවිට මල කිලෝ 3 තියෙනවා, ග්‍රෑම් 100ක් තියෙනවා. ඒක දැන් රටේ හැටියටයි බරේ හැටියටයි තමයි ඒක එතනින් බලලා තමයි දාන්නේ. ප්‍රයිවට් කුරියර් සර්විස් වල ඒක මම බැලුවෙත් නෑ අතහැරලාම ඉතින් ඒක මාර ගණන්. ඒ කියන්නේ අරකට වඩා 10 ගුණයක් විතර මේ වැඩි. සාමාන්‍යයෙන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම මාලි මේ පෞද්ගලික කූරියර් සේවා සපයන ආයතනයක් කරා අපි පාර්සලයක් යවුවොත් එහෙම වෙනත් රටකට උදාහරණයකට අපි ගමු මේ යවන්නේ ජපානයට කියලා. මේ යවන පාර්සලයට රුපියල් 1000ක් වෙනවා නම් මේක ශ්‍රී ලංකා තැපැල් හරහා යවුවොත් එimhe රුපියල් 100ක් 150ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් එහෙම 8 ගුණයක 10 ගුණයක විතර අධික මිලක් මේ ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ පෞද්ගලික ආයතන හරහා යවන්න ගියොත්. ඔව්. දැන් අනිත් කාරණේ තමයි දැන් මේ විදිහට වැඩි මුදලකට යවනවට වඩා දැන් අපේ රටේ වෙන රටවලට භාණ්ඩ මේව යවනකොට අපේ ශ්‍රී ලංකන් මේ තැපැල් සේවා එහෙම නැත්නම් ශ්‍රී ලංකා පෝස්ට් එක හරහා යවනකොට අඩු මුදලක් නේ ලැබෙන්නේ සහ ඒ බඩු භාණ්ඩ යැවීම තුළින් අපේ රටට තවත් වාසියක් එනවා රංගන. ඒ තමයි මේ ඩොලර් නැති කාලයක්නේ. ඩොලර් තමයි මේ අනිත් රටවල් වල මේ භාණ්ඩ හා සේවා භාණ්ඩ මිලදී ගන්න අය ඩොලර් වලින් තමයි මේ ගෙවීම් කටයුතු කරන්නේ. එතකොට එක පැත්තකින් ඒ පැත්තෙත් වාසිදායක තත්ත්වයක් තියෙනවා. හැබැයි කොහොම නමුත් මේ වෙලාවේ මේ බඩු භාණ්ඩ යවන අයට වාසිදායකම ක්‍රමය වෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන තැපැල් සේවාව හරහා යවන එක. හැබැයි ඒකෙත් ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ මේ අය විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. ඔව් දැන් අමාලියේ අනිත් කාරණාව තමයි දැන් අඩු මුදලකට ශ්‍රී ලංකා තැපැල් හරහා යවන්න පුළුවන් වුණාට උනාන් පස්සේ ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා උන්ට මේ භාණ්ඩයට යම්කිසි මිලක් නියම කරනවනේ. ඒ මිල බැලුවොත් එහෙම ඒ මිලට වඩා ඊටාම ඉහළ මිලක් නම් කරන්න සිද්ධ වෙනවා. අර පෞද්ගලික කූරිය පහසුකම් හරහා යවුවොත් මොකද එහි යවන්නා වූ කූරිය ගාස්තුව වැඩි නිසා ඒ මුදලත් අවසානයේදී පාරිභෝගිකයන් තමයි ගන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ භාණ්ඩයේ මිල වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ අතර වාරේ ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ගණන් ලංකාවෙන් ගෙනියන එක මිල අධික එකක් වෙනවා. එතකොට අපිට තරඟ කරලා අපිට මේ භාණ්ඩය විදේශ වෙළඳපොලේ අලෙවි කරගන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ කියන්නේත් අපිට ඩොලර් අහිමි වෙනවා. ඉතින් ඒ තත්ත්වයේ පිළිබඳවත් අපිට කතා කරා බොහෝ අපනයනකරුවෝ පිරිසක් මේ තවත් කෙනෙක්. මූලික වශයෙන් ඉල්ලන්නේ මේ දේවල් හඳුනාගත යුතුයි. අඩු මුදලකට භාණ්ඩ අපනයන කරන් ලැබෙනවා කියන්නේ අපේ භාණ්ඩ වලට ලැබෙන ලොකු විශාල වටිනාකමක්. ලෝකයේ මේක අර්බුද තියෙන අවස්ථා තියෙන වෙන පුළුවන්. හැබැයි අපේ රටේ වැඩි මොකද තියෙන්නේ අපි ධර්ම කලාපීය රටක් වශයෙන් අපේ රටේ කරන නිෂ්පාදන ලෝකෙ හැම රටකම තියෙනවා. හැබැයි අපේ රටේ නිලධාරීන් සහ බලධාරීන් හිතන් ඉන්නේ ලෝකෙ කොහෙවත් නැහැ කියලා මේ රටේ නිෂ්පාදන. මොකද ඔවුන්ගේ වචන විතරයි තියෙන්නේ. එන තායිලන්තේ, වියට්නාමයේ, පිලිපීනයේ, චීනයේ, ඉන්දුනීසියාව, ඉන්දියාව මේ රටවල් පහ ලෝකෙ මහ විශාල පුදුමකාරී ප්‍රමාණයක් අපනයන කරනවා. අපිට තියෙන අංශු මාත්‍රය. ඒකේ අපි අංශු මාත්‍රයක් අපනයන කරලා කරන්නේ මහ විශාල සටනක්. යනුන්තරේ හොයාගන්න එක මහ විශාල යුද්ධයක්. ඒ යුද්ධයට තමයි මුහුණ දෙන්නේ. හරි ගැටලු සහගතයි. දුරකථනයකින් 100ක් ආවොත්
එක් අයෙකුයි අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සම්බන්ධතාව ඊට පස්සේ නැති වෙලා යනවා මේ මිල දෙනකොට අයියෝ එලකොකෝගේ ගණන් වැඩි කියන එක තමයි අන්තිමට ඉතුරු වෙන්නේ අපිට කලකිරීම. ඒක බොහොම අමාරුයි. මොකද හේතුව භාණ්ඩ ප්‍රවාහනයේදී මූලික වශයෙන් ලැබෙන පිරිවැය, දරන්න සිද්ධ වෙන පිරිවැය. ඒක මහා විශාල පිරිවැයක්. ඇව් ගාස්තු, ගුවන් ගාස්තු, රට අභ්‍යන්තරයේ ගාස්තු වල සෑහෙන වැඩි. ඒක කතා දෙක ගන්න ඔබ යන්නවනේ හැමදේම සමාජයේ චරිතරන මාධ්‍යයේදී වශයෙන්. ඉතින් මේක තමයි ඇත්තට. ඉතින් මම කියන්නේ බලධාරීන් කවුරුනෝ අපිට කවුරු මොන පස්සෙන් කොමනාවට අපිට අදාළ නැහැ. ඉතින් මේ රටට මොන හරි දෙයක් කරන් උත්සාහ කරන මිනිස්සු හැමෝම බහුතරයක් එහෙමයි. ඉතින් ඔවුන්ට අවශ්‍ය වේදිකාවක් තනලා යන්න ඉඩ දෙන්න ඒ එක එක බාධා දෙන්නේ නැතුව, ඒ බාධා යොමු කරන්නේ නැතුව, එක එක විහිළු චක්‍රලයකවල හිර වෙන්නේ නැතුව පුළුවන් දේවල් යවන්න. දැන් එතුමත් සඳහන් කරනවා ජාත්‍යන්තර වෙළඳපොළට ගියාට පස්සේ අපේ ලංකාවෙන් යවන නිෂ්පාදනවල කියන්නේ අංශු මාත්‍රයක් ඒ තියෙන වෙළඳපොලේ හැටියට. ඉතින් එහෙම අංශු මාත්‍රයකිනුත් අපේ රටට කොච්චර ප්‍රමාණයක් අපි විදේශ විනිමය අපි උපයා ගන්නවද? හැබැයි ඒ අවස්ථාව තමයි නැති වෙන්නේ. මොකද ජාත්‍යන්තර වෙළඳපොලේ විවිධාකාර රටවල් තරංකාරී මිල ගණන් යටතේ ඔවුන් ඒ බාණ්ඩ ටික ජාත්‍යන්තර වෙළඳපොලේ අත්පත් කරගන්නවා. එතකොට අපිට නැවත අපේ බොහොම අමාරු වෙන්නේ මේ විදිහට ගැනුම්කාරයෙක් සම්බන්ධ කරගෙන. දැන් එතුමත් කිව්වා දැන් 100 දෙනෙක් කතා කරොත් එහෙම ඒකෙන් එක් අයෙක් විතරයි යන්තමට අනුමත කරගන්න පුළුවන් වෙන්නේ අපේ භාණ්ඩයක් හෝ සාම්පලයක් යවලා මේ ගැනුම්කාරයෙක් විදිහට. එතකොට ඒකෙනත් අන්තිමට අකමැති වෙනවා. මොකද ලෝකේ වෙනත් රටවල් වලින් සපයනවා අපිට වඩා අඩු මුදලකට. ඉතින් ඒ ප්‍රශ්නය තවත් උදවියට තියෙන්නේ මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකා තැපැල් ප්‍රතික්ෂේප කරන්න හේතුව මොකද්ද? ඒ හේතුව එයාලගේ බර සීමාවක් තියෙන එක. දෙවැනි එක ඒ කියන්නේ ඒගොල්ලෝ යම් මහා විශාල බර යවන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිලෝ 4-5 වගේ පොඩි සීමාවන් තුන තමයි හුඟක් වෙලාට යවන්නේ. දෙවෙනි එක ඇහෙන ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ අපි බහන්දේ ණය කෙනෙක් අපි ඕකේ කරගන්න සෑහෙන අමාරු වෙන්නේ. එයාට සාම්පල් ටික යවා ගන්න අපි මේ වශයෙන් කතා කරගන්න ඊට වඩා සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒ සාම්පල් ටික යම් මාර්ගෙන් යවන එකට මාසයක් එකමාරක් යන වැඩක් නෑ. EMS එක ප්‍රධානම ගැටලුවක් තමයි ඔය පරක් වෙන්නේ. ඒකට ඒකදී අනිත් එක ඒගොල්ලෝ යම් යම් තෝරාගත්ත භාණ්ඩ පමණක් යවන්නේ. ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය කරද්දී නීතියක් තියෙනවා. අර සමහර ගුවන් මාර්ගවලදී වඩිය වර්ග සහ තෙල් වර්ග ඒ වගේ දේවල් යවන්නේ බොහොම අඩුයි. ඒක යවන්න දැනෙන්නේ යවන්න පුළුවන්. ඒ යන්නම් ඒකවල නීති පිළිස් ටිකක් දාලා තියෙන. ඒ ටිකවල සම්පූර්ණ කරාට පස්සේ යවන්න පුළුවන්. නමුත් EMS කරා ඒක බාරගන්නේ නැහැ. ඒක බාරගන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක අතහැරලම දාලා. ඒක ගත්තාම අපි ගත්තොතින් ලංකාවෙන් දැන් මම නිෂ්පාදනය කරන්නේ සම්බුදු වතුර වගේ උතුම් පළතුරු වර්ග තමයි මම අපනයනය කරන්නේ. ඒක කෑම් සහ බෝතල්. ඒකට ඒවා යාලා බාරගන්නේ නැහැ. යවන්න ඒක අපි බාර කරන්න අපි කරන්නේ නැහැ කියලා කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. අපි මාසකට අඩුම ගාන රටවල් 10කට 15කට හරි සාම්පල් යවනවා. ඒක ආදායම රජයට අයින් වෙනවා. දෙවෙනි එක යාලා ඒ කියන්නේ සමාජීය ඉතාමත්ම ගැටලුවක්. ඒක ලොකු ගැටලුවක්. අපි පෞද්ගලික සූර්ය ආයතනකින් කරා අපි උදාහරණයක් අරගෙන මම බහුලව භාවිත කරන නම කියන්න අවශ්‍ය නැහැ. ඒකට ඒ වගේ ආයතන වලින් යාලා ළඟටම ඇවිල්ලා ගන්නවා අපෙන්. භාණ්ඩ එකතු කර ගන්නවා. ඒකද කරගෙන ඉවරලා ඒ ඊදාට පස්සෙන් නම් ආදාළ භාණ්ඩ මේ සූර්යකරණ පටන් ගන්නවා. ඉතින් දවස් 3-4කින් ඒක ඕනම රටකට යවනවා ඒගොල්ලෝ. එතකොට මුදල වැඩි වුණාට Tamanගේ අරමුණ ඉටු වෙනවනේ අමාලි. අදාළ ගාස්තුව කොච්චර වුණත් ප්‍රශ්නයක් නැහැ. විශ්වාසවන්ත බව තියෙනවා. ඊට පස්සේ මේ භාණ්ඩේ කඩිනමින් අදාළ පුජ්‍යලයාගේ අතටපත් වෙනවා. එතකොට මේ භාණ්ඩේ මොනවා හරි කොටස් අතුරුදන් වෙනවද? මේ පාර්සලයේ ලිහලා බලලා මේ දේවල් වෙනස් කරනවද? එහෙම සැකයක් බයක් නැතුව යවා ගන්න පුළුවන්කම බොහෝ වෙලාවට ලැබිලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව තැපෑලා හරහා මේ දේවල් යවන්න පුළුවන් නම් මේ මුදල් ටික රජයටනේ රට ඇතුළේ තියෙන්නේ. දැන් අපි කෝ උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාව තැපෑලා හරහා රුපියල් 150ක් නම් ගන්නේ. ඒක පෞද්ගලික කූරිය ආයතනයකින් යවුවොත් රුපියල් 1000ක් වෙනවා. ඉතින් එච්චර මිල අඩු කරලා දෙන එකේ එන නැත්තම් මිල වැඩි කරන්නකෝ ඒකේ. රුපියල් 500ක් ගන්නකෝ ඒකට. ඒතර එහෙම අරගෙන මේකේ ගුණාත්මක භාවය වැඩි කරන්න සහ මේ රටවල් වලට යවන එක මේ සීමා සහිත නොකර ඒ වගේම තවත් කතාවක් තමයි මෙතනදී කියවුනේ. සමහර භාණ්ඩ වර්ග තෝරාගත් භාණ්ඩ විතරයි යවන්න පුළුවන්. මේ හැම දෙයක්ම ශ්‍රී ලංකාව තැපැල් හරහා යවන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ වගේ සීමා පැනවීමත් එක්ක මේ අපනයනකරුවෝ
බරපතල ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා. කොහොම නමුත් දැන් මේ තියෙන ගැටලු ටික අවම කරගත්තොත් නාරංගන එක පැත්තකින් අපේ රටින් වෙනත් රටවලට යවන එහෙම නැත්නම් ඒ සේවා භාණ්ඩ ලබා දෙන අපේ රටේ ඉන්න සැපයුම් කරුවන්ට ඉතා විශාල වාසියක් වෙනවා වගේම විදේශීය රටවල් වල ඉන්න විදේශිකයන් අපේ රටට අපේ භාණ්ඩ ලබා ගැනීම වැඩි ප්‍රමාණයකට ආකර්ෂණය කර ගැනීම හැකියාව තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ පවතින මේ භාණ්ඩ මිලදී ගන්න පෞද්ගලිකම මේ විදේශීය රටවල් වලින් විදේශිකයන් කැමැත්තක් දක්වනවා. හැබැයි අර මිල ගණන් වල ඉහළ තත්ත්වයක් දක්වනොත් ඔවුන් කරන එක ප්‍රතික්ෂේප කරන එක. මේ ප්‍රශ්න විසඳෙනවා කියලා කියන්නේ එක අතකින් මේ අඹඩු පිටරටට යවන අයට වාසිදායක තත්ත්වයක් වගේම සමස්ත වශයෙන් ගත්තොත් අපේ රටටත් ඒක ලොකු වාසි සහගත තත්ත්වයක් ඇති වෙනවා. රටවල් කිහිපයකට මේ විදිහට ලංකාවෙන් භාණ්ඩ අපනයනය කිරීම සීමා කරලා තියෙන්නේ. ඇයි කියලා මේ ශේෂ්ත්‍රයේ ඉඳ පුදුවිය දන්නේ මෙන්න මේ වගේ කාරණා. දැන් අරගේ මට ගියේ සාමාන්‍යයෙන් 850ක් විතර යවන්න. අන්න ඒක අර G රටක්නේ කැනඩා කියන්නේ. ඒක අර ABCD කියලා රටවල් ටික බෙදලා තියෙන්නේ. අර ඒක මේ ඒකේ අර ගාණන් අනුව වෙනස් වෙනවා මේ 850යි 1100යි එහෙම. ඔයා රුපියල් වලින් තැපැල් කාර්යාලයට ගෙවනවා. ඔව් ඊට පස්සේ ඒකෙන් තමයි අරින්නේ. ප්‍රයිවට් කුරියර් සර්විස් එකක් ගත්තොත් එහෙම අපි දැන් අර 850ක් විතර යන්නේ. අරකේ shipping වලට විතරක් යනවා 5000 ගණන් 6000 ගණන් විතර. දැන් තැපෑලෙන් බාරගන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ඒවා. නෑ. ඒතර හේතුව මොකද්ද කියන්නේ? හේතුව තෙල් නැති නිසා ප්ලේන් එන්නේ නැහැ කියලා කියන්නේ. අනිත් ඒවා වැඩ කරනවා. ඔව් අනිත් ඒවා වැඩ කරනවා. දැන් FedEx තමයි මනන් ඉතින් ඒගොල්ලන්ගේ මේවානේ. දැන් අරක ඉතින් යන්නේ මොකක් කරන්නේ ලංකාවේ ඒක වනේ. ඒක නිසාද පුජ්‍යලිකව යාට ගත්තත් රටට කොහොමද බලපන්නේ? ඒ කියන්නේ ඉතින් දැන් එතකොට එන ඩොලර් ටිකක් ඉතින් කවුරුත් ලංකාවේ වඩු ගන්න නැහැනේ. ඒ වුණා ඒකෙන් ඉතින් මෙහෙට ඩොලර් එන්නේ නැහැනේ. මේ කාරණය පිළිබඳ තවත් බොහෝ දෙනෙක් කතා කරා මේ ඒ අතර කෙනෙක්. එය ගුවන් මගින් දියර වර්ග අපමානයේදී ඊනවා ලෝකෙ පිළිගත් ක්‍රමවේදයක් එකට කියන්නේ MSDS sheet කියලා. MSDS කියන්නේ Material Safety Data Sheet. අන්නේ ජාත්‍යන්තර ක්‍රමවේදයක් තියෙනවා. ඒක ITAකට දාලා පරීක්ෂා කරලා ඒ නියම ගත්තට පස්සේ යවන්න පුළුවන්. අන්නේ ක්‍රමවේද මේ EMS එකට භාවිත කරන්න පුළුවන්. මම මගෙන් යන රුපියල පොයන් මේ රටට ඉතුරු කරගන්න පුළුවන්. මට දෙන්නේ මම ඇත්තම කියන්නේ මම සාම්පල් යවන්නේ ගැනින් කරෝගෙන් අරගෙන. ඕන් මට එවන්නේ ඩොලර්. ඒ ඩොලරය ආණ්ඩුවට ලැබෙනවා. ඒක නැත්නම් යන්නේ කොහෙවත් තියෙන වෙනස් පිටරටක සම්බන්ධතාවක් තියෙන සෞඛ්‍ය සමාගමකට. ඒවල තියෙන ගිණුම් වලට. මේක තේරුම් ගත යුතු බලධාරීන් අපි ගියාට පස්සේ අනිත් එක සේවාව හරිම දුර්වල ගියාට පස්සේ වුන් දන්නේ නැහැ. වුන් දැනුමක් ඇත්තීමනේ අපනයන කියන්නේ මොන ඒ අපනයනයේ භාණ්ඩ ඒක බාහිර වෙන නිලධාරිතුමෝ ඒ ගැන දැනුමක් ඇත්තේම නැහැ. සමහරක් වෙලාවට නිකන් අර අපි මේ ගියාට පස්සේ කඩදාසි කොලක් වීසි කරනවා වගේ සමහරක් අපේ මේ දේවල් වීසි කරන්නේ. ඒක කලකිරීම සහිතයි. ඉතින් ඒක මම ඉස්සර කිව්වේ ඒ ක්‍රමවේදයන් නැතුව මේ පිළිබඳව මේ රටවල සම්පතක් නෙයි කියලා තේරුම් අරන් කරන්න පුළුවන් නිරතහනක පස්සේ දෝනන මොතෙන් මම කියනවා ඔය එක්තරා එක් ජාත්‍යන්තර ජනප්‍රිය කුරියර් සේවාවන් වලට යන්නේ නැති යන මුදල අපේ රටක අපි කැමති මේ රටට දෙන්න කවදාවත් අපි කැමති නෑ. අපි මුල්ලිගේ උත්සාහ කරගෙන මෙතන යවන්න. දැන් මොකද කුඩාවට ඉතාමත්ම කුඩාවට අපනයන කරන ළමයි ඉන්නවා. තරුණයෝ ඉන්න ඕන්න හරි ගැටලුවකට මුහුණ දෙනවා. ඒක සක්‍රිය කරන්න ඕනේ. ඒක සක්‍රිය කරලා ඒක මොකද්ද කියලා හරියටම ඔවුන් දැනගත යුතුයි. ඔවුන්ට දැනුමක් නැහැ. මේක ලොකු ගැටලුවක්. මම ඍජුව චෝදනා කරනවා ඒ EMS අංශයේ ඉන්න සාතික බහුතරයක් අයට අපනයනය කියන්නේ මොකක්ද? ඒකේ තියෙන නීති රෙගුලාසි මොකක්ද? ඒකෙන් යවන්න පුළුවන් ක්‍රමවේදයන් කඩිකලා අල්ප මාත්‍රික දැනුමක් මොනවයි තියෙන්නේ. නිරදානික බලධාරීන් ඔස්සේ කළ යුතු දෙයක්. ඉතින් ඒ දේ කරා නම් මේ තියෙන ගැටලු වලින් අනුගානේ එක එකක් හරි නිරාකරණය වෙයි. දැන් ලංකාවට මුදල් උපයන පිරිස් ඉන්නේ කලකිරීමෙන්. Tamanගේ මෙච්චර කාලයක් කරපු මේ ව්‍යාපාරයේ කරගන්න විදිහක් නැති තැන. ඉතින් ඔවුන් බලධාරීන්ට චෝදනා කරනවා මේ සම්බන්ධයෙන් හනිසි ක්‍රමවේද සකස් කළ නැති නිසා තමයි මේ ප්‍රශ්නයේ ප්‍රධාන වශයෙන් තවත් මේ උත්සන්න වෙන්න හේතුව කියලා. ඒ නිසාම අපි කතා කළා තැපැල්පතිවරයාට රංජිත් ආලිරත්න මහත්මයාට කතා කරලා මේ ප්‍රශ්නය පිළිබඳව ඇහුවා. ඇත්තටම එක පැත්තකින් පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි තාක්ෂණික වශයෙන් ගොඩක් සම්පූර්ණ වෙලා නැහැ. අපිට ලොකු ආයෝජනයක් කරන්න තියෙනවා තාක්ෂණික ගැටලු විසඳගන්න. මේ තියෙන තත්ත්වයන් යටතේ අපි පුළුවන් උපරිම උත්සාහය අරගෙන කාර්යක්ෂමව මේ සේවාවන් අපේනවා. පුද්ගලිකාංශයත් එක්ක ගත්තාම අපි ඇත්තටම සමහර ගමනාන්තවලට අපේ මිල පුද්ගලිකාංශයේ ගමන් ගාස්තුවෙන් 3න් 1 මට්ටම වගේ තියෙනවා. තරංග ගන්න අඩුයි අපි.
සමහර ඒවා ඊටත් වඩා අඩු වෙන අවස්ථාවල් තියෙනවා. සමහර කියන 5 එකක් විතර වගේ වෙනවා කියලා කියනවා. ඔව් අද අපි දැන් අගෝස්තු 1 වෙනිදා නම් අපේ ගාස්තු සංශෝධනය කරා. මොකද ගුවන් ගමන් එහෙම ගොඩක් මේ ගාස්තු වැඩි වෙලා තියෙන්නේ. පාඩු පිට යන්නේ දැන් අපි අගෝස්තු මාස 1 වෙනිදා ඉඳන් සංශෝධනයක් තියෙන අපේ ගාස්තු වල. ඒකට ඒ දැනට නිකුත් වෙලා තියෙන්නේ. එතකොට අපේ දැන් වෙබ්සයිට් එකෙත් ඒක යනවා දෙන. තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ තියෙනවා ඒ ගාස්තු සංශෝධනය. අගෝස්තු 1 වෙනිදා නම් ගාස්තු වැඩි වුණා. ඒ වැඩි වුණත් පුද්ගලික අංශයට වඩා අපේ ගාස්තු අඩුයි. අපි වෙනවා කියලා කියන්නේ රජයට තමයි ඒ ආදායම සම්පූර්ණයෙන් යන්නේ. හැම එකක්ම වැඩි වෙච්ච එකකින් තැපැල් ගාස්තු විතරක් වැඩි නොවි තියෙන එක අසාධාරණයි. එක පැත්තකින් බැලුවාම නේද? මේ කමක් නැහැ ඒකත් වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කාරණාව එසේ වුණාට දැන් මේ රාජ්‍ය ආයතනයක් විදිහට ගත්තාම පස්සේ තැපැල් දෙපාර්තමේන්තුවත් පාඩු ලබන ආයතනයක් විදිහට තමයි තියෙන්නේ. ගිය වසර ගත්තාම පස්සේ බිලියන 7කට වැඩි මුදලක් පාඩුයි. ඉතින් ඒ පාඩුව පියව ගන්න පුළුවන් මේ ආයතනයේ හරියට සක්‍රියව වෙනත් මේ රටවල් වලට යවන අදාළ මේ සැපයුම් කරුණේ අදාළ මුදල් ගෙවන්නේ. එතකොට ඒ මුදල වෙනත් රටකට යන්නේ නැතුව වෙනත් පිට රටක තියෙන පෞද්ගලික ආයතනයකට මේ මුදල යන්නේ නැතුව රට තුල රඳවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තිබියදී හැබැයි මේකට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ආයතනවල තියෙන කාර්යාලවල තියෙන පහසුකම සුදුසුකම නැත්නම් ඔවුන් මේකට මේ කොයි ආකාරයෙන් කැප වෙලා තියෙනවද කියලාත් බොහෝ දෙනෙක් කතා කළා මෙහෙම. දැන් ශ්‍රී ලංකා තැපැල් වලට සාපේක්ෂව ගත්තාම පස්සේ ඔබතුමා ඔය කියන පෞද්ගලික ආයතන වල මිල 3-4 ගුණයකින් ඊට වඩා වැඩි මුදලකින් කියන්නේ වැඩි අගේ 10 ගුණයකින් විතර වැඩි. නමුත් ගැටලුව තියෙන්නේ මේක අපනයනයක්. ඒකට අපනයන කියන වෙනදාමක්. ඒ වෙනදාමට ප්‍රමාදේ වීම කියන ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක්. අපනයන කියන එක විශේෂයෙන් කාලය සමග කරන තරංගයක් තියෙනවා. එතකොට අපි ගිහිල්ලා තැපැල් කන්තෝරුවට ගිහිල්ලා අපි යන්න ඕනේ. ගිහිල්ලා අපි උන්ට බාර දෙන්නදී එතන 7-5කට ගණන් ගන්න මිනිස්සු වෙනවා. ඒකට යටපත අතෙන් යන්න කියලා කවුන්ටර් 25කට විතර ගිහින් මම අඩකින් කියන්නේ කවුන්ටර් 25කට විතර ගිහලා මම සමහරක් අය අදාළ ඒක එහෙම එකක් කරනවාද කියලා දන්නේ නැහැ. EMS සේවාව මම පටන් ගත්ත මුල් කාලයේ සීමාවෙදී දන්නේ නැහැ. එහෙම කරලා මම පස්සේ දවසක් කොළඹ තැපැල් කන්තෝරුවට ගියා. එතන ගියාට පස්සේ තමයි එතන නිලධාරියෙක් තමයි කිව්වේ පානදුර තැපැල් කන්තෝරුවට මෙහෙම කිව්වේ. ඒ වගේ ලොකු ගැටලු සහගත තත්ත්වයක්. මොකද එයාලම ආරම්භ කරා අපනයන කරන්නේ EMS මාර්ගයෙන් කියලා ප්ලැට්ෆෝම් එකක්. ඒ ප්ලැට්ෆෝම් එක ලක්තනම ලොක්. දැන් අවුරුදු මම හිතන්නේ 5-4කට විතර ඉස්සෙල්ලා. ඒක ඒ වගේ දේවල්. එතකොට ඔය අපිට බෑ බලාගෙන ඉන්න තැපැල් කන්තරුමක රජයේක පිළිවෙරලා අදාළ දැනුම් කරොට එක අදාළ නැහැනේ. ඔහුට ලැබෙන්න ඕනේ මේ කාල සීමාවෙදී අපි කියන්නේ ඔහු දැනුම් කරෙක් පමණයි. ඔහු තව තැනකට ඒක අපේ භාණ්ඩ අලෙවි කරන්න ඕනේ. ඒක දාන්න තැනක් හොයාගන්න. ඒකෝට ඔහුට තියෙන ඒ අමුක පරීක්ෂණයට මට මීටින් එකට ඔහු මේක මේ ඉදිරිපත් කරන්න අපේ සාම්පලය. ඒකෝට ඒ නිශ්චිත කාල සීමාවට යන්න ඕනේ. ඒක අපිට අධික මිලක් දෙවලා හරි අපි බලන්නේ අදාළ ස්ථානයට යොමු කරන්නේ. ඒක තමයි අපි පෞද්ගලික ආයතන වල පිටපතන්නේ. අපි වහගෙන ඉන්න ඔබටත් මේ වගේ කාරණා ගැන කතා කරන්න තියෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා අපිට කතා කරන්න. 0112553363ට. තැපැල් හරහා කරන්නේ නැහැ. කිසිම විශ්වාසයක් තියලා කරන්න බැරි සර්විස් එකක්. අපි නම් වෙන ප්‍රයිවට් කුඩිය කම්පැනි එකක් කරා දෙන්නේ මේගොල්ලන් ඇවිල්ලා බඩු අරගෙන අදාළ ගන්න ගිහිල්ලාම දෙනවා. ඇටලුව වැඩි කිසිම පිළිවෙලක් නැහැ. බොහෝ වෙලාවට දැන් මම මේ වෙන රටවල ඉඳලා ඔය ගෙන්න ගත්තා මේ DNS කරහා ගොඩකට පැකට් කරලා බඩු අර ගන්නවා. ඒ කියන්නේ මධ්‍යමත බැලුව මාරුවේදී ඕ ඩැමේජ් කියලා ඩැමේජ් වෙච්ච හේතුවක් කියන්නේත් නැහැ. බඩුව ඇතුලේ තියෙන බඩු වලට වගකීමකුත් නැහැ. ඊළඟට ගොඩක් බඩු අඩුයි. මිල ගණන් පැත්තෙන් බැලුවොත් එහෙම දැන් ඔය පෞද්ගලික කුරිය වලින් එනට වඩා ගොඩක් මිල අඩුයි නේද ශ්‍රී ලංකා තැපැල්? මිල අඩුයි නමුත් ඒ සේවාව ගැන එහෙම ෂුවර් එකක් තියෙන බැරි එකක් තියෙනවා. ඔබතුමා යවන්නේම නැද්ද තැපැල් හරහා? මම දැන් අන්තිම විදිහට දැන්ට මාස 6කට කලින් ජපානයට බඩු පෙට්ටියක් දැම්මා. ඒක දාන්න ගියාම අතන මට ඕනේ සීමේල් දාන්න. නමුත් මේගොල්ලෝ මගේ සීමේල් කියලා බාර අරගෙන ඒක මගේ සල්ලි අරන් තියෙන EMS වලට. එතකොට ඒක මිල වැඩි. එහෙම දැන් අපිට තේරුම් කරලා මේ සේවාව සම්බන්ධයෙන් මේ විස්තරයක් ගන්නත් බෑ. ඒගොල්ලෝ කවුරු හරි ඉන්න කෙනෙක් ඔය මොකකට හරි ලේබල් ගහලා පටවන එක අපි දාන්න බලාගෙන ඉන්න ඕන. අර එහෙමයි කියන්නේ මේ කිසිම කෙනෙක් ඒක ෆැමිලිය නැහැ. සේවාවක් නෙමෙයි ඒගොල්ලෝ අපි එන එකක් කරදරයක් ඒගොල්ලන්ට.
ඒ තැපැල් කටයුත්ත වෙනුවෙන් ඒ සේවය වෙනුවෙන් අපි සේවා ගාස්තුවක් ගෙවනමනේ. ඒ මුදල ශ්‍රී ලංකා තැපැල් එකට ගෙවුවොත් ඒ මුදල නවතින්නේ ලංකාව ඇතුලේ. මිලත් අඩුයි. ඒ අඩු මුදල හෝ ලංකාවේ තමයි රැඳෙන්නේ. නමුත් ඒ භාණ්ඩය වෙනත් රටකට යවන්න අවශ්‍ය කෙනා කොහොම හරි මේක වෙන ඒ රටට යවා ගන්න ඕනේ. ඒ යවන්න තියෙන ක්‍රමය තමයි ජාත්‍යන්තරව තියෙන වෙනත් පෞද්ගලික කූරියර් සමාගම්. ඉතින් ඒ ආයතනයක මිල මීටලා හාත්පසින්ම අතිශයින් වැඩි. ඉතින් ඒ වැඩි මුදල හරි ගෙවුවාට පස්සේ ඒ මුදලත් අපිට නෑ. ඒ මුදලුත් අපිට අහිමි වෙලා යනවා. ඒ විතරකුත් නෙමෙයි අදාළ ව්‍යවසායකින්ට මේ නිෂ්පාදකයින්ට මේ දේවල් ටික ජාත්‍යන්තර විරුද්ධ පොලේ අලෙවි කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිනවා. ඒ අතර වාරේ තවත් රටවල් කිහිපයකට යවන මේ භාණ්ඩ පාර්සල් යවීම නතර කරලා දාලා තියෙනවා. මේ ප්‍රශ්නේ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් හිටියේ. දැන් ඒ විතරකුත් නෙමෙයි මේකෙදි කිව්වා මේ විශ්වාසවන්ත භාවයේ සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තිබුණා කියලා මේ තැපෑල හරහා යවනකොට. ඒ වගේ තවත් අත්දැකීමක් තියෙනවා. අහන්නකෝ මේ කතාවත්. අවුරුදු 20කට කලින් පෙට්ටියක් දාපු එකේ කස්ටමර්ට කියලා දෙන පෙට්ටිය තියෙන විතරයි. ඒකේ ප්ලාස්ටික් පෙට්ටියක්. පෙට්ටියේ තියෙන විතරක් ගිහිල්ලා තිබුණා බඩු ටික මොනවත් නෑ. ජපානට ගිහිල්ලා තිබුණා. ජපානයේ කියන ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඩිලිවර් කරලා තිබුණා නම්බර එක නම ගහපු තියෙන විතරක්. පැමිණිලි කර නැද්ද මේ ගැන? ආපහු ඉතින් පැමිණිලි කරන්නේ. කොහෙන්ද දැන් මේ ඒගොල්ලෝ කියන්නේ අපි බාරගත්තා අපි EMS එකට බාර දුන්නා. EMS එක අපිට සම්බන්ධයක් නෑ. දැන් ඔහම පොඩ්ඩක් හෙව්වම දැන් මොනකොට. එතකොට කියන්නේ දැන් ඒක ජාත්‍යන්තර සේවාවක් මෙහෙම කියලා. නමුත් ඉතින් මොකක්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් අපි වෙන ප්‍රයිවට් මේකක් කරන් යවුවම ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බඩු වලට තියෙන වලදී හොඳටම තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. යවන භාණ්ඩ පෙට්ටියේ පාර්සලේ පියන විතරක් තියෙන්නේ. ඇසුරුම් විතරක් තියෙන්නේ. භාණ්ඩයක් ගිහිල්ලා නැහැ. එතකොට හිතන්න අමාරුයි දැන් ශ්‍රී ලංකාව වගේ රටකින් එහෙම යවුවා කියලා කිව්වට පස්සේ රට සම්බන්ධයෙන් ඒ අදාළ රටේ ගැනුම් කරුවා ඔහු කෙනා මුදල් ගෙවලානේ මේක ඇනෝම් කරගන්නේ. එතකොට ලංකාව සම්බන්ධ තියෙන විශ්වාසය පළුදු වෙලා යනවා. ඒ කෙනා තවත් උදවියට කියනවා. එතකොට ඒ පාඩුවත් සිද්ධ වෙන්නේ ලංකාවටම. ඒ නිසා මේ ප්‍රශ්නය එකක් විතරක් නෙමෙයි මේ ශේෂ්ත්‍රයේ පුරාම පැතිරිච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසාම අපි තැපැල්පතිවරයා රංජිත් ආරියරත්න මහත්මයාත් එක්ක කතා කරපු වෙලාවේ මේ දැන්ට ගුවන් ගමන් නැත්තම් මේ ප්‍රවාහනය කිරීම සීමා කිරීම නතර කිරීම කරලා තියෙන්නේ ඇයි? සහ මේ විශ්වාසවන්ත භාවය වගේ කාරණා පිළිබඳව තියෙන ගැටලු වලට මොනවද විසඳුම් කියලාත් අපි ඇහුවා. මේක නතර කරලා තියෙනවා ඒ රටවල ප්‍රශ්න හින්දා. අපේ ප්‍රශ්න හින්දා නෙවෙයි. ඒ කියන්නේ කැනඩාවයි ඇමරිකාවටයි ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ ඒවා අප්ඩේට් කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ මේ ප්‍රශ්න තියෙනවා මම හිතන්නේ මේ කොරෝනාගෙන් පස්සේ. ඒක නිසා ඒ වගේ පොඩි රටවල වලින් යනකොට ඒගොල්ලෝ ඒවා අප්ඩේට් කරන්නේ නැහැ සිස්ටම් වල. දැන් අර ওই ව්‍යාපාරවල නිරතලා ඉඳපු කට්ටිය කියන්නේ මේ ලංකාවේ ඩොලර් ප්‍රශ්නය නිසාද මේක නතර කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ කියන්නේ දැන් අපි ලංකාව ඩොලර් ගෙන්නන කට්ටිය ඒ නිසා අපි මුදල් ගෙවනවා තැපැල් දෙපාර්තමේන්තුවට අදාළ මුදල අපි ගෙවලා තමයි අපේ පාර්සලේ අපි යවන්නේ. එතකොට ලංකාවට අපිට පෞද්ගලිකවවත් ලංකාවට තමයි ඩොලර් දෙන්නේ. නතර කරලා නැහැ. ඒක ප්‍රශ්න කියන්නේ දැන් පැහැදිලි කරලම කිව්වා ඒක මේ ස්පෙෂලිස්ට් එකකුත් ඉතුරු කරා. අයිට් ෂෙඩියුල්ස් වෙනස් වෙනවා හිටියම. අපි වෙන්ඩ කරාම අපි දැන් ආවේ 30 average විතරයි ආවේ. අනිත් අය කැමති නැහැ මොකද ඒගොල්ලෝ යන්නේ මට විතරයි යන්නේ ඩිරෙක්ට් ට්‍රයි කරන්නේ නැහැ. දැන් ඩිරෙක්ට් ට්‍රයි කරන එක නැතුව දුන්නොත් එහෙම අර මගදී මේවා ගොඩාක් නැති වෙන තියෙන අවස්ථාවල් වැඩි. මේ කාරණාව පිළිබඳව තවදුරටත් අපි එතුමන් සමග කතා කළා. දැන් උදාහරණයක් විදිහට සමහර ඒවා යනවා සිංගප්පූරු හරහා. දැන් ඔස්ට්‍රේලියාවට සිංගප්පූරු හරහා යනවා. සිංගප්පූරුවේදී හරිය ඩිලේ. මොකද ඒගොල්ලෝ ඔය සිංගප්පූරුවේ කොච්චර හොඳයි කියලා කිව්වට අපි යවන කාගෝස් එහෙම සම්බන්ධව ඒගොල්ලෝ වැඩි කලකන්නේ නැහැ. පොඩි රටවල් වලින්. ඒකට ඒවා එකේ ඩිලේ වෙනවා. එතකොට ඕස්ට්‍රේලියාවට යනවා ගොඩක් පරක් වුණා. ඒ නිසා අපි ඒවා මාරු කරා ඕස්ට්‍රේලියාවන් ඩිරෙක්ට් ෆ්ලයි කරනවා. US එකට පෙර US එකට ටර්කි ආවිස් එකෙන් තමයි යන්නේ. ටර්කි ආවිස් දැන් තෙල්ල තියෙනද පහුගිය දවස්වල නතර කරා. කියන්නේ අපේ දැන් ලංකාවට ආවට පස්සේ ඒගොල්ලෝ තෙල් ගහන්න බෑ නේ. එතකොට ඒගොල්ලෝ මෙහෙන් කොන්දේසියක් දැම්මා එනවනම් තෙල් අරන් එන්න කියලා අප් ඇන්ඩ් ඩවුන් දෙකටම. අමන්නේ එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ නේ. එහෙම නැත්නම් චෙන්නයි වලට ගිහිල්ලා තෙල් ගහගෙන ආපහු මෙහෙ එනවා. ඒක නිසා ඒගොල්ලෝ නතර කරා සර්විස්. ඔහොම ඊට පස්සේ රිලේෂන් එක කතා කරලා මම හිතන්නේ මොකක් හරි ඉතින් දැන් ආපහු යනවා. ඒත් රබියා යන්නේ නැහැ තාම. US යනවාද? තවත් 4ක් විතර වගේ නතර වුණා. UK වලට යනවද? යනවා. දැන් අමාලි මේ අපිට තෙල් නැහැ ප්‍රශ්නේ වගේම ලංකාවෙත් තෙල් සපයන්න විදිහක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර මේ ගුවන් ගමන් වලින් එන ගුවන් යානාවල තෙල් සපය ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ගුවන් යානා ලංකාවට ඇවිල්ලා මෙහෙන් තෙල් ගහගෙන යන්න බැරි නිසා ඔවුන්ට සිද්ධ වෙනවා වෙනත් ගමනාන්තයන් කරා යන්න. ඒ විතරක් නෙමෙයි මේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා අත්‍යවශ්‍යම නම් ඒ ගුවන් යානට සිද්ධ වෙනවා චෙන්නයිෝ වෙනත් ගුවන් තොටුපළකට ගිහිල්ලා තවත් අමතර
විශාල ගාස්තුවක් බඳින්න අවශ්‍යයිනේ. ඒ රට අදාළ ගුවන් තොටුපළේ කොට බස්වන්න සහ මේ ඉන්ධන සපයා ගැනීම මේ කටයුතු වලට එහෙන් තෙල් ගහගෙන ඇවිල්ලා තමයි අපේ වැඩේ කරලා දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම කරන්න ගුවන් සමාගම් එකඟ වෙන්නේ නැහැනේ. එහෙම කරන්නේ නැහැනේ. ඉතින් ඒ තත්ත්වය තුළ තමයි මේ ප්‍රශ්නේ තවත් උත්සන්න වෙලා තියෙන්නේ. ඒ අතර වාරේ මේ අපනයනකරුවෝ තවත් මෙන්න මෙහෙම කතා කළා. ඇත්ත යථාර්ථය හඳුනගෙන ඒවට පිළියම් යෙදිය යුතුයි. ඒ කියන්නේ අපනයනකරුවෙක් කියන්නේ දැන් මේ මොකද රටට සම්පතක් කියන අපි ගැන කියනවා නෙමෙයි සමස්ත අපනයන ප්‍රජාවම. ඒ කියන්නේ නිෂ්පාදක අපනයනකරුවෙක් කියන ඊටත් ඉහළ අගයක් සහිතයි. ඔවුන්ගේ වටිනාකම් තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ වියුක්තිය කුමක්ද? කලයුක්තිය කුමක්ද? කවුරුන් සඳහාට දැනගත යුතු මේ නිලධාරීන්ට බලධාරී. ඒ වගේම දැනගත යුතුයි අදුම රටවල් අතර ඒ තිබෙන අන්තර් සම්බන්ධතා උපයෝගී කරගෙන ඔවුන් සමග නිදහස් ජීවිතින් මේ බහඳ අපනයනයේදී මේ වගේ දේවල් අඳුම ගන්න පෞද්ගලික විනීතිනේ විශේෂ කූරිය සේවා හරහා ඒ වගේ දේවල් වලින් හරි අනිත් එක එහෙමත් අවශ්‍ය නැහැ මේ EMS සේවාව ඉතාමත්ම හොඳින් සක්‍රිය කරලා ඒකට නිසි දැනුම සහිත නිලධාරීන් යොදවලා මිනිසුන් යොදවලා ඒ හරහා උපයෝග කරගන්න මේ අපිට ඒ ඩොලර් තමයි මේ මුදල පවා අපි සාම්පල් පවා මුදලයි කරලා යවන්න අපි නිකන් සතෙක්වත් නිකන් දෙන්නේ ඒ අපිටරට ඒක සාම්පලයක් આવුත් අපි ඒක ඩොලර් ගෙන්න ගන්නවා ලංකාවට. ඒක අනිත් එක තමයි අපනයනය කරුවෙකුට වශයෙන් දැනගත යුතුයි. අපනයන කරුවෙකුට අපනයන කරුවෙක් වෙන්න නම් ලංකාවට දැනුම් කරවන සිටිය යුතුයි. ඒ දැනුම් කරවන හොයාගන්න බය ප්ලැට්ෆෝම් දැනුම් කරවන් සඳහා වේදිකාවක් ගන්න. ඔවුන් තමයි දිවාර මොකද මේ රටවල් අතර කාල පරතරයක් තියෙනවා. ඒ පරතරයට සේලපු යෙදෙන යුතුයි. දැන් අපිට දුරකථන යන්නේ රාය 12 1 2 3 4 4 කාලයේ සීමාවෙදී. අන්න ඒ තමයි ඔවුන්ට වැඩි මුදලක් දෙවියට ගැටලුවක් නෙමෙයි රටට ඒක ඩොලර්. මේ විදේශී සංසිඳි නැහැ කියලා කෑ ගහනකට හොඳ පිළිගන්නක් ඒක. දැන් හිතන්න අලුතෙන් හොඳ නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙකුට උහුට අපනයන කරුවෙක් වෙන ඌමනාව තියෙනවා. ඒ ඌමනාව තිබ්බට වැඩක් නැහැ උහුට. ඒ හේතුව ඔහු දන්නේ නැහැ ගණන් කර කොහොමද හොයාගන්නේ කියලා. දැන් මට මාසෙකට දුරකථනය මුදුන් 20ක් 30ක් විතර ගානේ මම නිෂ්පාදනය කරනවා. මම කොහොමද දැනුම් කරුත් හොයාගන්නේ කියලා. මම වුන්ට මම මගේ දැනුම හැටියට මම දැනුම් කරුම් හොයාගන්න ක්‍රමවේදය මම වුන්ට සම්පූර්ණ විස්තර කරනවා. හැබැයි ඒක හැමෝටම ප්‍රායෝගික නැහැ. ඒක මට අදාළ වුණාට සමහර නිෂ්පාදන වලට ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් මට කියන්න පුළුවන් මම දන්න දේ. එතකොට එහෙම ක්‍රමවේද නැති රටක තමයි නිෂ්පාදකයෙක් අපනයන කරුවෙක් බවට පත් වෙන්නේ. ඒ අපනයන කරුවා නිෂ්පාදනය කළ මේ රටේ ලෝකෙ ගත්තහම මම දන්න තරමින් නිෂ්පාදනකයෙකුට අපනයනය කරද්දී වැඩිම පිරිවැයක් දරන රට මේක. නිෂ්පාදන පිරිවැය ඉතාමත්ම ඉහළයි. ඒ එන තරංගකාරීත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා අපේ නිෂ්පාදන ගුණාත්මක භාවයෙන් පමණයි. අපිට තියෙන එකම යතුර ඕක පමණයි. එකම ආයුධය නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පමණයි. වෙන කිසිම දෙයක් නැහැ. හැම දෙයකින්ම ඔවුන් අපිට වඩා මිලෙන් අඩුයි. සාමාන්‍යයෙන් ගත්තාම මගේ තැඹිලි වතුර බෝතලේ තමයි ලෝකෙ මිල අධිකම තැඹිලි වතුර බෝතලේ. ඒ හේතුව මම මේ ආශාවට ලාභ ලබන්න කරපු දෙයක් නෙමෙයි ඒක. මගේ රටේ අවාසනාවකට නිෂ්පාදන පිරිවැය ඉතාමත්ම ඉහළයි. මේ මොහොත වෙද්දී මේ මාර්තු මාසයේ මුල සිට මේ ජූලි මාසයේ පළවෙනිදා වෙද්දී මම ගන්න වීදුරු බෝතලය රුපියල් 42කින් වැඩි වෙලා තියෙනවා. මම ගන්න මූලිය රුපියල් 12කින් වැඩි වෙලා තියෙනවා. ලේබලය රුපියල් 10කින් වැඩි වෙලා තියෙනවා. මේ සියල්ල බලපානවා. අපිට මම ගත්තොත් තැඹිලි කරන්නේ තැඹිලි ගෙඩිය මම 45 ගානේ දැන්ට මාස 3කට ඉස්සලා ගත්තේ. අද ගන්න රුපියල් 80යි 90යි. මේක මහ විශාල නිෂ්පාදන පිරිවැයක්. ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට භාණ්ඩ සහ පාර්සල් යැවීමේදී ශ්‍රී ලංකා තැපැල් සේවය සහ වෙනත් ජාත්‍යන්තර පෞද්ගලික කෝරියර් සේවා සපයා ගන්නවා. ඉතින් ඒ අතර වාරේ බැලුවම පස්සේ මේ දෙක සංසන්දනය කරාට පස්සේ ශ්‍රී ලංකා තැපැලේ ඉතාමත්ම අවම ගාස්තුවක් තමයි අය වෙන්නේ. ඉතින් ඒ අයවීම එසේ තිබියදී අධික මුදලක් වැය වෙනවා මේ ජාත්‍යන්තර පෞද්ගලික කෝරියර් සමාගම් හරහා යවුවොත්. ඉතින් ඒ මුදල් ටික රටෙන් නැති වෙනවා වගේම දැන් ශ්‍රී ලංකා තැපෑල හරහා යවමින් ඉඳපු උදවියට යවන්න විදිහක් නැහැ. සමහර රටවල් වලට මේ භාණ්ඩ යැවීම නතර කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ පිළිබඳවයි කතා බහ කළේ. දැන් ওই කාරණාවේදී සමහර උදවිය කාලයක් තිස්සේ මේ ශ්‍රී ලංකා තැපෑල පාවිච්චි කරලා තියලා දැන් ඒ පිළිබඳව කියන්නේ මෙවැනි කතා. කුරිය වලදී ලේසිම දේ තමයි පෝස්ට් ඔෆිස් එක හා යවන එක EMS කියන සර්විස් එක. මම හිතන්නේ ඒක මේ එක්ස්පෝර්ට් කරන්න විතරක් නෙවෙයි ලෝකල් ඉදි කුරිය සර්විස් එක හැටියට මේ ඒගොල්ලන්ගේ වන් ඩේ සර්විස් එකකුත් තියෙනවා මම දන්න හැටියට. ඒක පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි අවාසනාවක් මේ අපි වුණත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. මම බිස්නස් එකට එනකොට අවුරුදු 15කට විතර කලින් නෙදර්ලන්ඩ්ස් වලට මම මගේ එක්ස්පෝර්ට් කරේ පටන් ගත්තේ පෝස්ට් ඔෆිස් එක හරහා. ඒගොල්ලෝ හරහා තමයි මම 30 kg පාර්සල් තමයි ඒගොල්ලන්ගේ මැක්සිමම් යවන්න පුළුවන් සයිස් එක 20
kg X වලට දාලා පෙට්ටි වලට දාලා මම හරි එතන තමයි මගේ ස්ටාර්ට් එක. හැබැයි ඊට පස්සේ අපි දැනට වුණත් අපි පාවිච්චි කරන්නේ නැහැ පෝස්ට් සර්විස් එක. කියන්නේ පොඩි පහාරු එකකට ලොකු දැන් අපි කන්ටේනර්ස් පිටින් යවන්නේ. ඒකත් අපි පාවිච්චි කරන්නේ නැහැ සහ සාම්පල් යවනකොට හදිසි පැකේජ් එකම හරි පොඩි දේවල් යවනකොට පෙට්ටියක් දෙකක් යවා ගන්නකොට මම හිතනවා පෝස්ට් සර්විස් එක හොඳ ඔප්ෂන් එකක්. හැබැයි අපි අවුරුදු ගානකින් ඒක පාවිච්චි කරලා නැහැ. අපි අවුරුදු විතර කලින් පාවිච්චි කරා EMS එක හරහා බඩු ඇරියා. එකක් මං හිතන්නේ කුරියර් සර්විස් එකට කෝල් කරපුවාම ඒගොල්ලෝ රේට් එකක් අපිට දෙනවා. ඒ රේට් එක ඕවර් ද ෆෝන් අපි ගන්නවා. අපිට මේ කිලෝ දෙකක් තුනක් හරි කිලෝ පහක් හරි තියෙනවා. මේක ආවල් රටට යවන්න ඕනේ. මේ රේට් එක කීයද කියලා කිව්වම ඒගොල්ලෝ අපිට කෝල් කරලා කියනවා $5යි $10යි මේ ගාන ප්‍රයිස් එකයි අපිට කස්ටමර්ට දාලා කන්ෆර්ම් කරගත්තට පස්සේ කුරියර් සර්විස් එකේලා පික් කරනවා. කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි නිසා අපි ඒක පාවිච්චි කරනවා. පෝස්ට් සර්විස් එකට කෝල් කරන්න ගියාට අපිට මං හිතන්නේ ඔක කොච්චර ලේසියෙන් රිලයබල් කරගන්න පුළුවන් කියලා. ඔන්න ඔය තත්ත්වයට තමයි අපරායන කරුවෝ පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තේරෙනවා පැහැදිලිවම මේ අපේ රටේ රාජ්‍ය ආයතනයක් වෙච්ච තැපැල් සේවය සහ මේ අදාළ පාරිභෝගිකයා අතරේ තියෙන සම්බන්ධතාවය කඩ වෙලා තියෙනවා. බිඳ වැටලා තියෙනවා කියලා. එහෙමත් ඔවුන්ගේ අදහස් පළ වුණා. අපි දෙගොල්ලෝ අතර හොඳ සම්බන්ධයක් ගොඩනැගිලා නැහැ. සාහිත්‍ය මොනවාද දුෂ්කරතාවකුත් ඇති. ඒකයි නිසා තමයි කරනවා කියන්න බෑ. සාදි මේක දීරු කරලා ගත්තනම් සර්විස් දෙන්න පුළුවන් කියන එක නම් මම ඉන්නේ. පෞද්ගලික මේ කුරියර් පහසුකමට වඩා ශ්‍රී ලංකා තැපැල් වල මිලත් අඩුයි නේද? මිල අඩුයි අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි ට්‍රැක් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවල් වලට. දැන් අපි ගොඩක් වෙලාවට අපි ලේසියෙන් බලන්නේ. අපිට කෝල් කරලා අපි අහුවොත් එහෙම අපේ කුරියර් සර්විස් එකේ මේ පැකේජ් එක තාම ගිහලා නැහැ කොහෙද තියෙන්නේ කියලා ඒගොල්ලෝ විනාඩි 5කට කතා කරලා කියනවා. දැන් පැකේජ් එක තියෙන්නේ හවල් පේට් එකේ අනිත් දෙවිතර ඩිබිය වෙයි කියලා. ඉතින් ඒකට අපි කස්ටමර්ට කියනවා දවස් 3 විතරට හම්බ වෙයි කියලා. ටිකක් ඉක්මනින් ඒක හම්බ වෙනවා. කැපැලෙදි මම දැන් ඉතින් කල් ගත වෙනවා. මම කතා කරන්නේ ඩිෆෙක්ට් එක ගැන එයා ෆේට් එක ගැන. ඩිෆෙක්ට් නම් මම දැන් ඉතින් මාස 3ක් වත් වෙනවා. එයා ෆේට් EMS කියන එකේ ගලෝ 2 weeks වලින් කර යවන්න පුළුවන් ඒගොල්ලන්ට. යවනවා. මොකද මම දන්නේ මේ අපි අයියක පාවිච්චි කරන්නේ නැති කියන එක. මොකක් හරි මේ සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එක්කෝ අපි පෝස්ට් එකක වැඩ කරන වෙලාවල් ඒගොල්ලෝ පික් කරන්නේ නැති නිසා වගේ කාරණා කීපයක් වෙන්නේ නැති. මේ පවතින ගැටලු සම්බන්ධයෙන් අපි තැපැල්පතිතුමා සමග කතා කළා. එතුමන් ඒ පිළිබඳව දැක්ුවේ මෙවැනි අදහසක්. ප්‍රශ්නේ එහෙමනේ දැන් දාරාස් එහෙම කරන්නේ ඩිරෙක්ට් ෆ්ලයි කරගන්නවා ඒගොල්ලෝ හය කරනවා. ඊළඟට දැන් UPS එහෙම ගත්තොත් මේගොල්ලොන්ට ෆ්ලයිට්ස් තියෙනවා කාගෝ ෆ්ලයිට්ස් තියෙනවා 600 ගාණක්. අපේ ලංකාවටම තියෙන 30 ගාණනේ. රටක් වෙදිනවා අපිට 30 ගාණක් තියෙනකොට ඒ UPS කියන කම්පැනිටම තියෙනවා ඇමරිකාවේ 665ක්. ඊළඟට ඒ වගේ අර මේ තව අපිට කතා කරන දැන් ඒගොල්ලෝ ගෙව මේ ලෝකල් ඩිලිවර් කරන්න අපිට දෙන්න හදනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලෝගේ නමුත් ගාණ වැඩි. ඔබතුමා දැන් මේ විෂය බාරමැතිතුමත් එක්ක මේ පිළිබඳව සාකච්ඡාවක් යොමු කරලා ඉස්සරහට දැන් මේ තත්ත්වයට කිසියම් පිළිතුරක් දෙන්න. ඔබතුමාගේ මට්ටමින් දැන් උත්තරයක් දෙන්න නැත්නම් ඉස්සරහට කොයි වගේ කරන්න බලාපොරොත්තුවක් තියෙනවද කියන එකත් අපිට කියත හැකිද? මෙහෙම අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඇත්තටම අපිට මේ වෙලාවේ ඩොලරක ගානේ හරි වැඩිපුර හම්බ වෙනවා නම් ඒක තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි උපරිම කරනවා. නමුත් ප්‍රායෝගික ප්‍රශ්න ආවොත් අපි ඒ වෙලාවට ඒ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ කියලා හොයනවා. හැබැයි අර හදිසියක් වුණාම ටක් ගාලා අපි නතර කරනවා නැත්නම් මිනිසුන්ට ප්‍රශ්නයක් නේ බඩු වප්ට බාර දීලා අපි ළඟ බඩු තියාගන්න බෑනේ. අපිට එහෙම ව්‍යවස් පහසුකමුත් නැහැ. ඊට පස්සේ ගොඩ ගැහිලා ගොඩක් එකවර යවන්න ගියාම ඊළඟ ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා අපි බාර ගන්න නැහැ. අර්ධනිකව එහෙම ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් తాවකාලිකව නතර කරනවා බාර ගන්න. දැනට US එකේ එහෙම ප්‍රශ්න නැහැ. රෂ්‍යාව විතරයි දැනට ප්‍රශ්න තියෙන්නේ. තාම රෂ්‍යාව වලට යන්නේ නැහැ. රෂ්‍යාව වල බිස්නස් නෙවෙයි ගොඩක් යන්නේ අත්‍තරම ගොඩක් නතර වෙච්ච අපි ඉගෙන ගන්න ළමයි එහෙම ඉන්නවනේ. ඒගොල්ලෝගේ බඩු එහෙම යවා ගන්න ක්‍රමයක් නැතුව තියෙනවා. යුද්ධ නිසා. ඔව් දැන් තැපැල්පතිවලත් එක්ක අපි කතා කළාට පස්සේ අපි මේ කර්මාන්ත ශේෂ්ත්‍රයට දාලා කාරණාවක් මේ කර්මාන්ත කරන මේ ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඒ නිසාම කර්මාන්ත අමාත්‍යවරයා රමේෂ් පතිරණමැතිතුමාලත් අපි කතා කළා. එතුමත් කිව්ව කාරණාව තමයි මේ අදාළ විෂය පත්‍රය අදාළ වෙන්න ඕනේ. බන්දුල ගුණවර්ධන මැතිතුමාට වෙන්න ඕන. තමුත් මොකද මේ අමාත්‍ය දුර අලුතෙන් පත් වුනේ Tamanගේ ආයතන මොනවද විෂය පත්‍රයන් මොනවද කියලා තාම හරියටම අධ්‍යයනය කරගන්නත් කාල සීමාවක් නැති ප්‍රශ්නයක් තියෙනවානේ. ඉතින් අපි උත්සාහ කරලා බන්දුල මැතිතුමාව සම්බන්ධ කරගන්න මේ පිළිතුරු ලබා ගන්න. නමුත් තැපැල්පතිතුමා කිව්වෙත් මොකද මේ ප්‍රශ්නේ පිළිබඳව හොඳින්ම දන්නේ එතුමා කියලා. ඒ වගේම දැන් කියුණානේ එතුමාගේ පිළිතුර විදිහට මේ රුසියාවේ තියෙන මේ යුද්ධ තත්ත්වයත් එක්ක තමයි මේ ගමනක් රුසියාවට යන එක නතර වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපිට මතකයි පහුගිය දවස්වල රුසියානු ගුවන් යානයකුත් මේ හිත කරගෙන හිටියානේ. ඒකත් හේතු වෙලා තියෙනවද මේ ප්‍රශ්නේට කියලා අපි අහුවා. දෙය අර අපි ප්‍රශ්නයක් තාවනේ අර අපි දවස්වල තාම ඒක සෙටල් වුණේ නැහනේ. ප්ලේන් එක මෙහෙ තියාගත්ත එක.
මේ ප්‍රශ්නේ විසඳනකම් රුසියාවලට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් අනිත් ඒවා යනවා. දැන් සාමාන්‍ය අපේ ඩෙස්ටිනේෂන් 67කට අපෙන් යනවා. ගමනාන්ත 67කට. ඔව් දැන් ලංකාවේ වල සැපකාරයෙන් ඉන්න කෙනෙකුට මේ ඩිරෙක්ෂන් විදිහට තමන්ගේ පාර්සලයක් යවන්න පුළුවන් පහසුකම තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? පුළුවන්. හෙට දවසේ ඉඳලුණත් එහෙම ගැටලුවක් නැහැ මේ මොහොතේ ගත වෙන මොහොතේ. නෑ. ඔව් ගැටලුවක් නැහැ. අදට අපේ සියලුම කාර්යාල වහලා තියෙන්නේ. තැපැල් කාර්යාල. විදේශ සම්බන්ධ දවස් දෙක. තැපැල් කාර්යාල විතරක් බ්‍රහස්පතින්දත් වහනවා මේ සති දෙකකට විතරක්. මොකද ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න හින්දා මේගොල්ලෝ යන්නේ ගැටලුව. නැතුව අනිත් ඒවා දවස් 6ම වැඩ. අනිත් පැත්තෙන් ගත්තාම ඉන්ධන ගැටලුව. ඒ ඉන්ධන මහ විශාල වැඩි මුදලකට අපි ගන්න. අපිට බොයිලර් දුවන්න ගෑස් ගන්නේ වැඩි මුදලට. අපිට බලන්න බෑ පෝලිං වල ඉන්න බෑ. මේ නිෂ්පාදන පිළිවෙල අවසාන ප්‍රතිඵලය ඉන්නනතුරුව අපනයන ගාස්තුව නැව් දැන් මම බහුලව භාවිත කරන්නේ නැව් වාසනායි නැව් වලින් දැන් බහන් අපනයන කරන්නේ. මම සාම්පල් පමණයි ගුවන් මගින් යවන්නේ. හැබැයි ඒකෙදි බහන් අපනයනකේදී මුහුදු මාර්ග අපනයන කරද්දී අහස උසට දැන්ට මාස 7-8කට අවුරුද්දකට ඉස්සෙල්ලා ඩොලර් 15යි ඕස්ට්‍රේලියාවට අපනයන ගාස්තුව තිබ්බේ එක ඝන මීටරයකට. ඝන මීටරයකට ඩොලර් 15ක් වුණාම මම හිතන්නේ සාමාන්‍යයෙන් මම ඉන්න ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් දෙකක්වත් දුවන්න බැරි තරම් ඉතාමත්ම සුළු මුදලක්. නමුත් ඒ මොහොතේදී ඩොලරක 203 තියෙන කාලේ වර්තමානයේ ඩොලරක 365 වෙලා ඝන මීටරයක් ඩොලර් 155ක් 175ක් අතර මුදලක් කරන ඕස්ට්‍රේලියාවට අපනයනය කරන්න ඝන මීටරයකට. එතකොට සාමාන්‍යයෙන් අපි එක ගුණයකට ඒ කියන්නේ පැලැට් එකකට CBM 3ක් ඝන මීටර 3ක් වුණොත් එතකොට මේ භාණ්ඩ ටික අපනයනය කරන ඝන මීටර 3ට සාමාන්‍යයෙන් ඩොලර් 500 ඉක්මවල යනවා. ඩොලර් 500ක් කියන ඩොලර් 500ක් කියන 360 වැඩි 1,55,000කට වැඩි වෙනවා බලන්න හදලා. සාමාන්‍ය ඒ මුදල අවසානයේදී මට පාරිභෝගිකයෙක් මගේ දැනුම් කරුවකින් තමයි මට අල්ලන්නේ. ඒ සියල්ල දරාගෙන මේක මම කිව්වේ මේ රටේ මම එදත් කිව්වා මේ රටේ කර්මාන්තකරු කියන්නේම කර්මකාරයෙක්. ඒක අපිට උරුමයි. ශ්‍රී ලංකාවෙන් විදෙස් රටවලට භාණ්ඩ හා පාර්සල් ලැබීමේදී ශ්‍රී ලංකා තැපැල් සේවය පාවිච්චි කරනකොට ඇතිවන අපහසුතාවයන් පිළිබඳව තමයි අද නෙත් FM බැලුම් ගලින් කතා කරමින් ඉන්නේ. ඒ කාරණාව පිළිබඳව තැපැල්පති රංජිත් ආරිරත්න මහත්මයාගෙන් අපි තවදුරටත් ප්‍රශ්න කළා. අපි දැන් දෙපාර්තමේන්තුව පාඩු පිට යන්නේ දැන් මේ පහුගිය අවුරුද්දේ ගත්තාම බිලියන 7.2ක් පාඩුයි අපි. පාඩු කියන්නේ ආදායම් වේදන් අතර පරතරයක් තියෙනවා. මොකද අපි ගොඩක් ඒවා නොමිලෙත් දෙනවනේ. අතුම වියදමත් අපි කරේ. හැබැයි දැන් අපි දේශීය ගමන් තැපැල් ගාස්තුත් වැඩි කරනවා. මොකද මේ ඉන්ධන වැඩිවීම ගත්තාම 2018න් පස්සේ අපි ගාස්තු සංශෝධනයක් කරලා නැහැ. ඒක 2018 තමයි අවසාන සංශෝධනය කරලා තියෙන්නේ. අපි සාමාන්‍ය ලියුමක් ලංකාවේ ඇතුලේ ප්‍රවාහනය කරන්න දුරට නෙවෙයි ගන්න බරටනේ. ග්‍රෑම් 20ක ලියුමක් අපි යවන්නේ රුපියල් 15කට. රුපියල් 49ක් වියදම් යනවා අපි. මොකද CTV බස් වල අපි යවනවා බස් ගාස්තු වැඩි කරා. ඊළඟට අපේ වාහන වල යනවා ඉන්ධන ගාස්තු වැඩි වුණා. ඊළඟට කෝච්චියේ මෙච්චර කාල ගියා අපි දැන් කෝච්චි ගාස්තු දුම්රිය ගාස්තුත් වැඩි වෙනවා. ඒකට මේවා ඔක්කොමත් එක කළමනාකරණය කරගත්තාම අපි රුපියල් 49ක් යනවා අපිට ලියුමක් යවන්න. ඒක රුපියල් 15යි මෙච්චර කාලය කරේ. ඒත් අපි තාම වියදම පාලනය කරගන්නේ නැහැ. 49ක් ගියත් අපි 40 දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා දැන් පාඩුවාම කරගන්න. හොඳයි. ඒ ගාස්තුත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් තියෙන්නේ. ඉතින් රටේ මුදල් තියාගන්න පුළුවන්කම තියෙද්දී ශ්‍රී ලංකා තැපෑලට මේ පහසුකම් ටික වැඩි කරලා ඒ වගේම ආනයනකරුත් එක්ක විශ්වාසය තවදුරටත් වැඩි කරගත්තොත් එහෙම ජාත්‍යන්තරවත් මේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙයි. ඒ මුනොත් එහෙම මේ පිටරට පෞද්ගලික සමාගම් වලට මේ කූරිය පහසුකම් සඳහා යන මුදල් ඉතුරු වෙනවා වගේම අපේ ජාත්‍යන්තර වෙළඳපොලේදී මේ භාණ්ඩවල මිල මේ තරම් ඉහළ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තරංකාරීත්වය අපිට අඩුවෙන් ජාත්‍යන්තර වෙළඳපොලේ වැඩි වෙළඳාමක් අපිට කරගන්න පුළුවන්කම ලැබේ. එහෙම වුණොත් එimhe අපේ රටට තවත් ලබා ගන්න පුළුවන් විදේශ විනිමය ප්‍රමාණය වැඩි වෙයි. ඉතින් ඒ නිසා මේ අදාළ ප්‍රවාහන ගාස්තු මේ සේවා ගාස්තුව තව ටිකක් වැඩි කරලා හරි මේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරා නම් තවත් හොඳයි නේද කියලා මේ පිළිබඳව කතා කරපු බොහෝ දෙනෙක් මෙහෙම කිව්වා. දැන් ඔබ ජාත්‍යන්තර වෙළඳපොළට ඒ වගේ වැඩි මුදලක් වැය කරලා ඒ රටට සාම්පල් එකක් යවලා දැන් ඔබට ලබා දෙන්න පුළුවන් වෙන්නේ වැඩි මිලක් තමයි අදාළ භාණ්ඩයට ලබා දෙන්නේ. හැබැයි ජාත්‍යන්තර වෙළඳපොළට ගියාට පස්සේ වෙනත් තරංකාරී ආයතන වෙලා වෙනත් රටවල් වලින් දැන් ඔබට දැන් 1/10ක් වගේ මුදලක් වැඩි නම් මේ පෞද්ගලික කූරිය පහසුකම හරහා මේ ගමන යන්න දැන් ඔබ සඳහන් කරන්නේ වැඩි මුදලක්. එතකොට දැන් ඔබට මේ අදාළ ඇණවුම ලබා ගන්න බැරි වෙන්න පුළුවන් වෙනත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවම පස්සේ මේක අහිමි වුණොත් එහෙම ඒ මුදල පාඩු වෙන්නේ ඔබට රටට නේද? මට පාඩුවක් සිද්ධ වෙනවා රටට පාඩුවක් සිද්ධ වෙනවා. ඒකේ කතා දෙකක් නෑ. ඇත්තටම මේක ගැටලුව අපේ රටේ අපි කුඩා පරිමාණ අපනයනකරු වශයෙන් සෑහෙන දුෂ්කරතාවක් මේක මීට ඉස්සෙල්ලා සෑහෙන අවස්ථා දීලා තියෙනවා. මේක මේ රටේ කරුණයක්. ඉතින් මේක හේතු උරුම කරගත්ත මිනිස්සු අපි. ඒ කියන්නේ ඔය බලන්න
අපි බොහොම අමාරුවෙන් රජයේ කිසිම තැනක කිසිම වැඩපිළිවෙලක් නැහැ විදේශීය දැනුම්කරුවන් දේශීය නිෂ්පාදන සඳහා හොයා ගන්න ක්‍රමවේදයක්. කිසිම ක්‍රමවේදයක් නැහැ. මේක අපි හැමදාම කියලා තියෙනවා. අපරාණ සංවර්ධන මණ්ඩලයේ හොඳ නිලධාරීන්ටයක් තියෙනවා. නමුත් ඔවුන්ට සිස්ටම් එකක් හදලා දීලා නැහැ. හැමදාම කියලා තියෙනවා බය ප්ලැට්ෆෝම් එකක් හදන්න. මේක දිවාරය වැඩ කරන මේ ඉන්න අය කාණ්ඩය දාගෙන බය ප්ලැට්ෆෝම් එකක් හදලා ඔවුන් සමග සම්බන්ධීකරණය කරලා අදාළ තානාපති කාර්යාලය සමග සම්බන්ධී කරලා මේක ඉතාමත්ම හොඳින් සෑම සියලු හොඳ අපරාණ කරුවෙකුරුවන් පාර්ලිමේන්තු දැනුම්කරුවෙක් හොයාගන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් ලංකාවේ නැහැ. එහෙම වුණාම මේක ලොකු ගැටලුවක්. දැන් සාමාන්‍යයෙන් මේ දවසේ පැය 8ක රාජකාරියෙන් එහා ගිය වැඩ කොටසක් වගකීමට එහා ගිය වගවීමක් මේක ඇතුළේ තියෙනවා. මොකද ජාත්‍යන්තරෝනේ මේ වෙනදාම සිද්ධ වෙන්නේ. එතකොට වෙනත් රටවල් වල රැ වෙනකොට මෙහෙට දවල් නකොට එහෙට රැ. ඉතින් ඒ නිසා මේක දිවා රාත්‍රී සේවයක් විදියට හෝ මේ දේවල් කරන්න පුළුවන් නම් මේ අදාළ මේ අපනයනකරුවෝ සූදානම් මේ සඳහා වැය වෙන නැත්නම් ඒකට අදාළ වෙන ගාස්තුව ලංකා රජයට ගෙවන්න. ඉතින් ඒ නිසා එහෙම බලාපොරොත්තුවකුත් ඔවුන් සතුව තියෙනවා. ශ්‍රී ලංකාවෙන් බාණ්ඩ හා පාර්සල් පිටරටට විදේශීය රටවල් වලට යැවීමේදී මේ පවතින අපහසුතාවයන් ඇත්තටම විසඳගන්නේ කොහොමද? මේ විසඳන්න මොන වගේ විසඳුම් සඳහා මොන වගේ ක්‍රියාවලියක්ද තියෙන්නේ කියන එක පිළිබඳවත් අපි තැපල් ප්‍රතිපදයා සමග කතා කළා. මේ ශේෂ්ත්‍ර ඉඳලා කට්ටිය තාම කොච්චර කාලෙකින් මේ ඔය ඉන්ධන ප්‍රශ්නේ විසඳලා දැන් යනවා සිස්ටම් එක යනවා. දැන් ඒ කියන්නේ දවස් 4යි නතරලා තිබුණා. ඊට පස්සේ අපි පුළුවන් තරම් try කරලා ඊට පස්සේ කතා කරලා විවිධ විද්‍යාලයට කතා කරලා දැන් ආව පටන් ගත්තා. සහ දැන් මේ මතපල කරන කට්ටිය ඉන්නවා දැන් මේක Tamanට ගැටලුවක් වෙනවා කියලා. මින් ඉස්සරහට ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවයක් තියෙනවා කියන එකත් ඔබතුමාට ඒක කියන්න පුළුවන්ද? මේමයි ඒවා ඩිපෙන්ඩ් වෙන්නේ අපේ මත නෙවෙයිනේ. ඒවා තීරණය වෙන්නේ හුඟක් වෙලාවට ජාත්‍යන්තර තැපැල් වමාරු ක්‍රමවේද තියෙන්නේ එක්ක නාවික එහෙම නැත්නම් ගුවන්. ඒක නැවවල දැන් යනවා ගොඩක් අඩුයි. දැන් තමයි ලොකු අර කියන කල් ගියාටමක් ඒවා තමයි යන්නේ නැවවල. අනිත් ඒවා ඔක්කොම ගුවන් තැපැල යන්නේ. ගුවන් තැපැල පෞද්ගලික කාලේ පුරාම ඉඳලා තිබුණා කොරෝනා නිසා. ඒ කවුරුත් දන්න කාරණාවක් ඒකෙම අතර වෙලා තිබුණානේ. එතකොට ඊට පස්සේ ටික එනකොට දැන් අපේ මේ ක්‍රයිසිස් එකත් එක්ක ඒගොල්ලොන්ට ප්‍රයිස් වලට තෙල් සපයා ගන්න ගැටලුවක් ආව මෙහෙ ලංකාවේ. ඒකට ඒ නිසා සර්විස් පිළිවෙල සමහර ඒවා සර්විස් නතර වුණා, සමහරව අඩු කරා. වාර ප්‍රමාණය අඩු කරා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඉතින් හැටියෙම ටර්කි ආවෙස් කිව්වා මේගොල්ලෝ US ගමන් නතර කරනවා. ඊට පස්සේ ෆ්‍රාන්ස් තරහා යවන්න ෆ්‍රාන්ස් ආවෙස් තරහා යවුවා. කැනඩාවට දැන් යන්නේ ෆ්‍රාන්ස් තරහා. නමුත් US එකට ෆ්‍රාන්ස් තරහා යන්නේ නැහැ. ෆ්‍රාන්ස් ආවෙස්. දැනට ගැටලුවක් නැහැ. නමුත් ඒක අපිට 100% ෂුවර් කරන්න බෑ. මොකද අපේ මත නෙවෙයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒවා මොකක් කරාට අන්තර්ජාතික තියෙන ගැටලුත් එක්ක තමයි ප්‍රශ්න එනට මුහුණ දෙන්නේ. නැතු අපි හිතුවමත් ඒ නතර කරන එකක් නෙවෙයි. මොකද අපිටත් පාඩු වෙන එහෙම නතර කරාම දෙපාර්තමේන්තුවක් විදියට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න හැකියාවක් මේ අපනයන හරහා කරන්න පුළුවන් කියන කාරණාව බොහොම පැහැදිලි දෙයක්. ඉතින් ඒ කරන්න නම් හොඳ විධිමත් ක්‍රමවේදයන් සකස් වෙන්නට ඕනේ. මේ අලුතෙන් පත්වෙච්ච අමාත්‍ය මණ්ඩලය තුල මේ අදාළ විෂය අදාළ වෙන ඇමතිවරුන් සහ මේක රාජතාන්ත්‍රික මට්ටමින් කොයි ආකාරයෙන්ද විසඳන්නේ. සහ මේ අපනයන වැඩි කරලා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කොයි ආකාරයෙන් දායක කරගන්න පුළුවන්ද කියන එක ඔවුන්ගේ අවධානයට ලක් වෙන්න ඕනේ කියන කාරණාව net FM බැලුම්ගල අවසාන වතාවටත් අද අවධාරණය කරනවා. ඒත් එක්කම අද සමුගන්නම් ගිහින් යන්නම් මම අමාලි මම රංගන